මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පිළියන්දල සුවාරපොළ පදිංචි සදහැවත් පිරිසක් විසින් මෙම උතුම් වූ ධර්මදේශනයේ සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දායකත්වය දරූ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් මේ භවයේදීම ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තව තවත් ධර්ම දේශනා සිදු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වීරය ඇති වේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ සියලු දෙනාගේ නමින් මිය පරලොව සැපත් සියලුම ඥාතීන්ට මිනිසත් භව ලබා ධර්මය අවබෝධ කර ගැනීමට මෙම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. මොත්තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියාති. ධර්මානුශාසනාවෙහි අනුග්‍රහය දක්වමින් ධර්මානුශාසනාව පටිගත කරන අවස්ථාවට සහභාගී වෙන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දීම සඳහා ඉඩකඩ අවධානය යොමු කොට සිටිනා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්නතුනි, මේ නාලිකාවේ ආරම්භයේ පටන් ධර්ම දේශනා කරන්නට තරම් අපි වාසනාවක් ලැබුවා. අදටත් ඒක එහෙමම තියෙනවා. ඒ වගේම අපි උපරිම මට්ටමින් කරන්න ඕන දේශනාවනුත් සිය දහස් ගණනක් විතර කරලා ඇති කියලා මට හිතෙනවා. සවන් දුන්න අයට, අනුගමනය කරන අයට ඒ මාර්ගය ගන්න පහසු වෙලා තිබෙනවා. එසේ වුවත් තාමත් අපි ඉබඳු දේවක් කියන බව නොදන්න අය, එහෙම නැත්නම් ඒක තේරුම් ගත්තේ නැති අය සිටිනවා. ඒ අනුව අපිට එකම ගාථාවකින් ධර්ම දේශනාවක් කරලා ඉවර කරන්න වෙන්නේ නැහැ එක දවසේ. ඒක නැවත නැවතත් කියමින් තවදුරටත් අර පැහැදුණු අයගේ වැඩි පැහැදීම සඳහාත්, නොපැහැදුණු අයගේ පැහැදීම සඳහාත්, නැත්නම් ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහාත් දේශනා කරන්න වෙනවා. ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤා චක්කුම් කමති කියන කාරණේ ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු වෙන්නේ කෙනෙකුගේ සිත තැන්පත් වෙන තරමට, නැත්නම් ක්ලේශයන් අඩු වෙන තරමට කියන එක බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ තියෙනවා. නිසල්දිය ගැඹුර පේනවා වගේ එතකොට අපට වුණත් යම් කාරණා වෙනදා දැක්කාට වඩා ගැඹුරට දකින්න පුළුවන් වෙනවා. මට මතකයි පැවිදි වුණ දවසේ ආරෝග්‍ය පරමාලාභා ගාථාවෙන් තමයි බණක් කියවේ. විනාඩි 15ක් විතර වෙන්නේ නැති. එදා කියපු බණ කියන එකක් නෑ අද ඒ ගාථාව අරන් බැලුවොත් එහෙම. ඒක තමයි ඒකේ ඉගැන්වීම අපි දකින්නට වඩා බුදුරු ගන්නන තැන දක්වා අපි ගැඹුරට යන්න ඕන. අන්න ඒ වගේ මේ ගාථාව මා උපයෝගී කරගත්තෙත් එබඳු කරුණක් පැහැදිලි කරන්න. මා ඉපදුන සමාජයේ, මා බණ ඇසූ සමාජයේ, නැත්නම් දැනටත් අනාගත බුදුවරයෙකුගේ උදව්ව උපකාරය ඇතුව දුකින් නැත මිදෙන්න උපකල්පනය කරන ඉන්න පිරිසක් ඉන්න සමාජයේ මේ බුදුරු අදාලා වූ මේ ගාථාවේ සඳහන් දේ භාවිතා වෙන්නේ නැහැ. නමුත් භාවිතා කරන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ වදාළ මේ පොරොන්දුව, නැත්නම් උන්වහන්සේ මේ වදාරලා තිබෙන දේ අපට ඉටු කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ගාථාව වැරදි කියලා බලන්නේ නැතුව, හි අර්ථය වැරදි කියලා බලන්නේ නැතුව අපේ වටහා ගැනීම හරිද වැරදිද කියලායි බලන්න ඕනේ. මේ සිංහල තේරුම කොහොමද ගන්නේ අපිට? යදා යම් විටක
සබ්බේ සංඛාරා සියලු සංස්කාරයන් අනිත්‍යයි. අනිත්‍යයි කියනකොට ඔබ හිතන අර්ථය ගන්න නැතුව තව ටිකක් ඉවසලා ඉන්න මොකද්ද මොනවද බලන්න ඕන කියන එක. නුවණින් දකීද? අන්න ඒක තමයි අදා යම් විටක මේ ඒක දකින්න ඕන දැසෙන් නෙවෙයි නුවණින්. එතකොට එහෙම දකින්න පුළුවන් කෙනාට සංඛාර රැස් කිරීම කෙරෙහි කලකිරෙනවා කියලා පෙන්නන ඔය අත නිබ්බින්දති දුක්ඛය කියන එකේ තේරුම එතකොට ඒ නිවත් වීමට හිතෙනවා නැත්නම් සංඛාර රැස් කිරීම නිබ්බින්දති කියන එකේ තේරුම මෙදෙන්න ගැලවෙන්න කියන එකනේ කලකිරෙන්න කියන එක. එතකොට සංඛාරා පරමා දුකා කියලා තියෙනවානේ. ලොකම දුක ගෙනත් දෙන්නේ සංඛාරය නම් සංඛාර රැස් කරලා දුකින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ අවබෝධයම තමයි ඊට පස්සේ විසුද්ධියට නැත්තම් කියන මිදීමට මඟ බවට පත් වෙන්නේ කියලා මේක කියලා තිබෙනවා. මේක විභාගයට පාඩම් කරලා ලියලා එතනින් එහා පැත්තට අපේ දැනුම එපමණයි කියලා සෑහීමටපත් වෙන්නේ නැතිව මේ ගාථාවෙන් බුදවරු අදාළ දේ අපිට තේරුම් ගන්න පුළුවන් තැන දක්වා අපි දැක්ම ගැඹුරු කර ගන්නවා නම් එතකොට අපි හෝඩිය දෙකේ නැත්නම් 5 10 පන්ති වල ඉන්නකොට දැක්ක අනිත්‍ය මොකක්ද? බුදුවරු අපට වදාරලා තිබෙන අනිත්‍ය කුමක්ද කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙම මම කියන්නේ සාමාන්‍යයෙන් අනුග්‍රහක බවතුන්ටත් වඩා මේ සමාජයේ ඉන්න සමහර අයගේ දැක්ම මුලින්ම ගන්න. ඔවුන්ට ඔය ත්‍රිපිටකයේ සඳහන් සංකාර ගැන හෝ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ගැන හෝ අවබෝධයක් නැහැ. ඔවුන් එහෙම දේශනා කරලා තිනවා කියන්නේ දන්නෙත් නැහැ. ඔවුන් මේ බාහිර ලෝක දිහා බලලා තියෙන දේවල් කඩලා විඳලා යන එක බුදුහාමුදුරුවෝ දාලා අනිත්‍ය කියන තැන අදටත් ඉන්න අය ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම පඤ්ඤාය පස්සති නම් ඒක ඇහැට පේන දෙයක් වෙන්න බෑ. ඒක නොනින් දකින්න ඕන දෙයක්. ඒ වගේ මේක බාහිර වස්තු වල සිදුවීමක් වෙන්නත් බෑ. මොකද ත්‍රිපිටකයේ ඉන් එහාට බලනකොට අනිත්‍ය බලන්න කියලා තියෙන බාහිර වස්තු වල නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ පංච උපාදානස්කන්ධය තුළ බලන්න ඕන දෙයක්. එතකොට එනම් පංච උපාදානස්කන්ධය තුළ සංඛාර තියෙන්න වෙනවා. සංඛාරා පරමා දුකා. ලොකුම ගෙන දුක සංඛාරයයි. සංඛාර කියන්නේ මොනවද හොයන්න වෙනවා. අන්න එහෙම ඒ එකින් එක පදයට අර්ථය ඇතුළට හොයාන යනකොට තමයි අපිට මේ රහස හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම සංඛාර කියන්නේ කසල කියන අර්ථය කෙලින්ම බැහැර කරනවා. ඒකට තියෙන සාමාන්‍යයෙන් අල්ප ප්‍රාණ කායන්න. මොකද ඒවා ලෝකෙ තිබිච්ච දේවල් බුදුන් වහන්සේ පහළ වෙන්න පෙරත් දැනුත් තියෙන දේවල් ඒවා අනිත් ආගමිකයොත් දන්න දේවල්. නමුත් අනතුරු අපි එනවා මේ පරිණිමංසන සූත්‍රයේ සත්වයාට සසර ඇවිදින්න හේතු වෙන සංඛාර පිළිබඳව. එතකොට මේ සංඛාර විසින් සත්‍යයට අනාගත ගමනක් ලබා දෙනවා. අවිද්‍යාව තුළ තමයි ලබා දෙනවා කියලා තියෙනවා. අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ. පුරුෂෝ ස්ත්‍රී හෝ යම් කිසි පුද්ගලයෙක් අවිද්‍යාව කියන එකේ තේරුමමය දුකටපත් වෙන්නේ මේ වරද නිසා කියන එක නොදන්නකමයි. Taman සසරේ දුකටපත් වෙන්නේ Taman අතින් සිදුවෙන මේ වරද නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ. පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ අபிසංකාර කරයිද යමක්. ඒ අபிසංකාර කියන පදේ විශේෂයෙන් ඉගෙන ගන්න ඕන. අභිපදයට පෙන්වන්නේ අනාගත ඵලයක් උපදින්න ඉතුරු කරන හේතු කියලා. ඒකට අනාගත ඵලයක් උපදින්න එකතු කරන හේතු වලට තමයි අபிසංකාර කියලා කියන්නේ. අර සංකාර කියලා සබ්බේ සංකාරා කියපේකේ මෙතන දැන් අභි කියලාත් තියෙනවා තව. අතන සංඛාරා කියලා විතරයි තියෙන්නේ. මෙතන අනාගත ඵලයක් උපදින හේතු කියලාත් තියෙනවා. අන්න දැන් මොනවද මේ අනාගත ඵලයක් උපදින හේතු කියලා කියන්නේ? සත්වේකුගේ ජීවිතාවසානයේදී සාමාන්‍ය සත්වයෙක් ඉතින් කැමති නැහැ මරණයට. ජීවිතේ කෙලවර වුණාට කැමති නැහැ. තව එහාට ඉන්න කැමති. තව එහාට ඉන්න කැමති පුද්ගලයෙකුට ඉන්හාට හමු වෙන්නේ මේ සංඛාරවල මේ පරිමංසන සූත්‍රයේ පරිදි නම් ඔහුගේ අනාගතය අපුණ්‍යාභි සංඛාරය අනාගතය. ඔහුගේ අනාගතය පුණ්‍යාභි සංඛාරය අනාගතය. ඔහුගේ සංඛාරය ආනිජ්ජාභි සංඛාරය අනාගතය. එක්කෙනෙකුගේ නෙමෙයි තුන් දෙනෙකුට සම්බන්ධ මම මේ පැහැදිලි කළේ. එතකොට කුමක්ද අනාගතය? ඊට උපගත වෙනවා සිත. සිත ඒක හරි කියලා පිළිගන්නවා. අන්න එතකොට අපට අර්ථයක් ගන්න පුළුවන් වෙනවා
ශරීරයෙන් පරලෝකයේ නැති වුණාට මේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කරගත් එක තමයි හේතු නිසා අනාගත ඵලය හටගන්නේ. ඒත් හේතුව බීජ නම් අනාගතේ ඵලයේ පැලයක් හට ගන්නවා වගේ කයාතෑරුණාට මේ අபிසංඛාරයේ නැත්තම් කර්ම බීජ වල ඵලය තමයි අනාගතේ සකසා දෙන්නේ. බාලමේක තමයි අර අපුණ්‍ය අபிසංඛාරයවත් පව් රැස් කිරීම කියලා කියන්නේ. ඊළඟ එක තමයි පුණ්‍ය අபிසංඛාරයවත් පින් රැස් කිරීම. අනාගත ඵලයක් උපදින්න බලපාන ආකාරයට. ඊළඟ එක තමයි ධාන ලෝකයේ උපදින්න හේතු වෙන ආකාරයට ආනිජ්‍ය කුසල් හේවත් ධාන කුසල් රැස් කිරීම. එතකොට මෙන්න මේ අபிසංකාර තුන සත්වයාට අපායේ කාමසුගතිය බ්‍රහ්මලෝ උපත ලබා දෙනවා. ඉතින් අපිට එකෙන් තේරුම් ගන්න තියෙන්නේ ඒකයි. නමුත් තව කාරණයක් අපිට හොයාගන්න පුළුවන්. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයා සසර යනවලු ඉපදෙමින් මැරෙමින් මොනවා නිසාද? අනිත්‍ය දේ නිට්ටය ගත් කොට ගත්ත නිසා, දුක්ඛ දේ සුඛ කොට ගත්ත නිසා, අනාත්ම දේ ආත්ම කොට ගත්ත නිසා. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. එහෙම ගැනීම මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන මිත්‍යා දිට්ඨිගත සත්තා. ජාති මරණ ඒ නිසා ජාති මරණ හම්බ වෙනවායි කියලා තියෙනවා. අන්න දැන් අපිට ගලප ගන්න ලේසි. සත්‍යයට ජාති මරණ හම්බ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛාත්ම සුභ වශයෙන් ගත්ත නිසා කියලා බුදුරජාණන් වහන්සේ විපල්ලාස සූත්‍රයේ හඳුන්වනවා. ඊළඟට අපි මුලින් කතා කළා සත්‍යයට අපාය හෝ මිනිසුන් අතර හෝ දෙවියන් අතර හම්බ වෙන්නේ පුණ්‍යාපුණ්‍යාභි ආනිජ්ජාභි සංකාර නිසා. එහෙනම් තේරුම් ගන්න ඕනේ එහෙනම් අර සතර ඇවිදින්නෙත් එහෙමනම් අනිත්‍ය නිත්‍ය සංඥානෝ කියන එකේ තේරුම එහෙනම් පව ඔහුට නිත්‍ය වෙලා. පින ඔහුට නිත්‍ය වෙලා. ධානය ඔහුට නිත්‍ය වෙලා. එතකොට පව්පින් ධාන වලට සම්බන්ධ කතාවක් තමයි මේ අනිත්‍ය නිත්‍ය. ඒකයි අර සංඛාරා කියන පදේ අපිට හොයාගන්න පුළුවන්කමක් තිබෙන්නේ. එහෙම නැතුව එතකොට අපිට මේ බාහිර මේ වස්තු සම්බන්ධ කතාවක් මේකේ උගන්වන්නේ නැහැ. එතකොට අපි කල්පනා කරමුකෝ මෙහෙම අපට තේරෙනවා අපාගත වුණාම නම් දුක් විඳින්න ඕනයි කියලා. නමුත් දෙවියන් අතර ඉපදුනහම දුක් වෙන්නේ නැහැනේ. දෙවියන් අතර සංඛාර සුඛේ තියෙන පුණ්‍යාවි සංඛාරයේ. නමුත් සංඛාරය කියලා කියන්නේ මෝදට හේදිලා යන දෙවිනක් වගේ එකක්. ඒ කියන්නේ ඒක ඉන්න බෑ. ඒක ඉවර වෙන එකක්. හටගෙන ගෙවිලා ඉවර වෙන එකක්. දැන් දේවදත්තගේ පාපයත් ගෙවිලා ඉවර වෙන නිසා තමයි හෙන්චුත වෙන්න සිද්ධ වෙන්නේ. දෙවියන්ගේ පිනත් විපාක විඳලා ඉවර නිසා තමයි දෙවියන්ට හෙන්චුත වෙන්න සිද්ධ වෙන්නේ. බ්‍රහ්මයින්ටත් ඒ ධානයේ ශක්තිය ගෙවිලා ඉවර නිසා තමයි එන්න සිදු වෙන්නේ. එතකොට අන්න අபிසංකාර රැස් කරලා සදාකාලික තැනක ඉන්න වෙන්නේ නැහැ. ඒ කොතෙන්ද ගියත් ඒ ගියායට දේවදත්තට නම් එතනින් ගැලවිලා යන්න එක හොඳයි. දෙවියන්ට නම් එතනින් ගැලවිලා යන්න තියෙන එකත් හොඳයි. නැත්නම් හොඳ නැහැ කියලා කිව්ව හැකි. බ්‍රහ්මයින්ට එතනින් ගැලවිලා එන්න වෙනවා. ඇයි මේ ගැලවිලා එන්න වෙන්නේ? ඒ සංඛාරය හුලම් පුරවන ලද බැලුණයක් වගේ. හුලම් පුරවන බැලුණයක් අපිට ළමා කාලේ අරන් බැලුවොත් ඒක හුලම් බහිනවා. ටික කාලයක් යනකොට කොහොමද අදට බැන්දත් හුලම් බහිනවා. අන්න වගේ මේ සංඛාර කියන කාරණා විපාක දීමෙන් ගෙවෙනවා. එතන ඉන්න ශක්තිය නැතුව යනවා. අන්න අපිට එහෙනම් මේ මිනිසෙක් වශයෙන් ඉපදිලා පුණ්‍යාභි සංඛාර රැස් කරපුවහනම් දුක හම්බ වෙනවා. පුණ්‍යාභි සංඛාර රැස් කරොත් ලෞකික සැපනේ හම්බ වෙන්නේ. අනිත්‍යාභි සංඛාර රැස් කරොත් බුදුවරයෙක් දෙන්නේ පහළ නැකලොත් ඉන්න පුළුවන් තැනක් හම්බ වෙනවා. නමුත් ඒවා පරම ශාන්ත වූ සත්‍ය වූ සදාකාලික තැන් නෙමෙයි. එහි ඉන්න බෑ හැමදාම. ඒ වගේම තව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. එයින් නිදහස් වෙන ආකාරය තිරිසන්ගත සත්වයින්ට තේරෙන්නේ නැහැ කියලා දුන්නට. ඒ නිදහස් වෙන ආකාරය දෙවියන්ට නිදහස් වෙන හැට කියලා දෙන්න විදිහක් නැහැ. මොකද උන් හිතන් ඉන්නේ දෙවියෝ බොහොම සැපසේ දැන් මේ අපි ඉන්නේ නිවිලා කියලා. ඒගොල්ලන්ට සැප තියෙන නිසා දුක තේරෙන්නේ නැහැ. දැන් මම දකිනවා මේකේ මේ බුදුන් වහන්සේ වදාළ එකේ දුක තේරෙන්න ඕනේ දුකින් මිදෙන්න. දුක දැකලා හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය දැකලානේ කියන්නේ. එතකොට එහෙනම් දෙවියන්ට දුක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බුදුන් වහන්සේ ඉස්සරහා ඇවිදින් කියලා තියෙනෙත් අපිත් මේ සක්කායෙන්නවත් පංච උපාදානස්කන්ධෙන් මිදෙලයි කියලා හිතන් ඉන්නේ. නමුත් අපිත් ඉන්නේ සක්කාය තුල කියලා. එතකොට ධානසුවය නිවිමහා සමානමයි. කෙලෙස් යටපත් වීමෙන් ලබාගත් ආයතනයක් නිසා තමයි ඒක පිරෙන්නේ. එතකොට එතනත් ඉන්න බෑ.
වෙහෙස මහන්සි වෙලා පින් කළ දෙවියන් අතර ගියත් එතනින් චුත වෙන්න වෙනවා. වෙහෙස මහන්සි වෙලා කෙලෙස් යටපත් කරන ධානය උපදාගෙන බබලෝ ගියත් එතනින් එන්න වෙනවා. එහෙ ඉන්න බෑ. ඉන්න බෑ විතරක් නෙමෙයි බුදුවරු අදාළ ධර්මයේ තේරුම් අරගෙන මිදෙන්න තැනකුත් නෙමෙයි මේවා. ඔය ගිලාන කියන සූත්‍රයේ සඳහන් වෙනවා ඥානවන්ත උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් හෝ ජීවිතය සමුගන්න හදන වෙලාවට ඉන් එහාට තියෙන දේවල් අතාරින්න හැටි කියලා දෙන එකක්. ඊළඟට එන අරමුණ ඒකේ යමක් ගන්න දෙයක් නැති බව දැකලා අතහරින්න හැටි කියලා දෙනවා තේරුම් ගත්ත පුද්ගලයාට. ඒක තමයි වර්තමානයේ පෘථග්ජන පුද්ගලයාට පිරිත් ටිකක් කියලා හිත හදනවා වගේ ඒක පෘථග්ජනින් සඳහා වළංගු දෙයක්. ආර්ය පුද්ගලයාට ඊළඟට එන අරමුණෙහි නොඇලී අතහරින්න කියලා දෙන විදිහක්. ඒකෙදි බඹලව ප්‍රාර්ථනා කරනවා නම් බඹලවත් ප්‍රාර්ථනා කරන්න එපා. ඒකෙත් සක්කාය තියනවායි කියලා තියෙනවා. ඒ කියන්නේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය තියනවා කියන එක. එතකොට එහෙනොත් එහෙමනම් සසර දුකින් මිදෙන්න තොරතුරක් නැහැ. දැන් අපිට තේරුම් ගන්න ඕන කාරණාව. සත්වය ඇවිදින්නේ දෙපයින් ගමන් ඇවිදිනවා වගේ සත්වය සසර ඇවිදින්නේ පවෙන් පිනෙන් සහ ලෞකික ධානයෙන්. එතකොට බුදුන් වහන්සේ වදාරනවා අනිත්‍ය දුක් අනිත්‍ය දේ නිට්ටය දුක්ඛ දේ සුඛ අනාත්ම දේ අනාත්ම වර්ගන තමයි සතර ඇවිදින්නේ කියලා. ඇවිදින්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් එහෙනම් පව පින ධානය නේද නිත්‍ය සුඛාත්ම වෙලා තියෙන්නේ කියලා අන්න එහෙම ගලප ගන්න වෙනවා අපිට. එතකොට ඒවට අන්න අර සංඛාරා පරමා දුකා කියන වචනෙත් එනවා. අපුඤ්ඤාවි සංඛාරය, පුඤ්ඤාවි සංඛාරය, ආනිජ්ජාවි සංඛාරය. දැන් සංඛාර රැස් කරපුවාම තමයි අපායට දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට යන්න වෙන්නේ. යංකින් දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය යමක් දුකක් හට ගන්නවා නම් ඒ දුක සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. සංඛාරංච නිරෝධේන සංඛාර නිරෝධ කිරීමෙන් ලැබෙන දුකක් නැහැ. එතකොට මෙන්න මෙතන තමයි අපි නතර වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා විසංකාරගතං චිත්තං සිත සංකාරගත වීමෙන් නිදහස් කරගත්තයි කියලා කියනවා. ඒකෙන් කියන්නේ තමන්ගේ හිත සංකාරගත වීමෙන් නිදහස් වෙනවා විසංකාරගත. අපේ බෞද්ධයින්ගේ හිත වර්තමානයේ සංඛාර ගත කරගෙන සැප ලබන්න කල්පනා කරනවා. මේ සංඛාර පදේ විග්‍රහය සමග ගැඹුරු විග්‍රහය සමාජයට නොආ බැවින් ඔවුන්ට සිදුනා ආරි සත්‍ය හික්මෙන්නේ නැතුව සම්මුති සත්‍ය හික්මෙමින් පුණ්‍යාභි සංකාරයේ සරණින් ජීවිතයේ අපාගත වෙන එක වළක්වා ඊළඟට මිනිසුන් අතර හෝ දෙවියන්ට අතරට යන්න. ඒ මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඇඳී සිටමින් අනාගත බුදුවරයෙක් හමු වී සංකාරගතං චිත්තං පාර ඉගෙන ගන්න. ඒක තමයි ප්‍රචලිත ප්‍රසිද්ධ ක්‍රමය මේ සමාජයේ පවතින. නමුත් ත්‍රිපිටකය තුළ පවතිනවා සංකාරංච නිරෝධේන නාති දුක්ඛ සම්භවෝ විසංකාරගතං චිත්තං සිත සංකාරගත කිරීම නතර කරගන්න පුළුවන් නම් තණ්හාව නැති වෙනව නැත්නම් නැති උනායි කියලා ඒ විදිහට ඒ සංකාර සම්බන්ධයෙන් සංකාර සහ විසංකාර කියලා පදයක් තිබෙනවා. ඒ වගේම මෙතන දැන් අපි කතා කරන්න ගත්ත වචනේ තමයි අනිත්‍ය කියන එක. අනිත්‍ය කියන වචනට තියෙන තේරුම් ගැනීම හුඟක් සංශෝධනය කරගන්න ඕනේ. දැන් දස සංඥාරම් බැලුවාම කතමාචානන්ද අනිත්‍ය සංඥා කියන පදේ හොයාගත්තාම ඒකේ තියෙන්නේ කෙස් හරි ලොම් හරි මල් හරි බාහිර වස්තු වල අර කතා කරපු අනියත බව නෙවෙයි. රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥාන අනිච්චා ඉති මේසු පංච උපාදානස්කන්ධේසු පංච උපාදානස්කන්ධයන්හි අනිත්‍ය බලමින් වාසය කරන්න. අන්න දැන් අනිත්‍ය තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියන එක අපි එකකින් හොයා ගන්නවා. සීල සූත්‍රයෙන් අපි ගන්නවා මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ. පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාසෙන් බැලීම නුවණින් මෙනෙහි කිරීමක්. එනම් පංච උපාදානස්කන්ධය නිත්සුක වශයෙන් බැලීම ආත්ම වශයෙන් බැලීම නුනුවණින් හෙවත් අනුවණින් මෙනෙහි කිරීමක්. අන්න එහෙම අපි ධර්ම ශ්‍රවණය කළ අය වශයෙන් එන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය හරි නිත්‍ය හරි තිබෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. පංච උපාදානස්කන්ධය තුළ එහෙන් බලන්න බෑ නුවණින් තේරුම් ගන්න ඕනේ. යදා පඤ්ඤාය පස්සති කියලානේ කියන්නේ. අන්න සමාජයේ පංච උපාදානස්කන්ධයත් වරද්දගෙන පංච උපාදානස්කන්ධය බලන්න දන්නෙත් නෑ. බස් S2කින් බාහිර ලෝකෙ තියෙන දේවල් දිහා බලන ඒවායේ කැඩී බිඳී යාම බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය වශයෙන්
කියා ඉන්නවා. නමුත් ඔවුන්ගේ සංකාර රැස් වෙන එක නතර වෙනවද? නෑ. ජීවිත අවසානයේ අපාගත වුණොත් පවෙන් පරලෝ යන්නේ අපුණ්‍යාභි සංකාරය රැස් කළ නිසා. දෙවියන් අතරට මිනිසුන් අතරට ගියොත් ඒ යන්නේ පුණ්‍යාභි සංකාරය රැස් කළ නිසා. වනාන්තරගත වී ධානක සල්ලි පුදාගත්තොත් පරලෝ යන්නේ අනිජ්ජාභි සංකාර රැස් කළ නිසා. අபிසංකරණය නිසා. අபிසංකරණය නිසා පරලෝ යනවා බුදුරජාණන් වහන්සේ සංකාරංච නිරෝධේන. නිරෝධය කියන්නේ මොකද්ද? රැස් කරනවට නෙමෙයි. අන්න එහෙනම් සංකාර රැස් වෙන්නේ මොනවා නිසාද? සංඛාර නිරෝධ වෙන්නේ මොනවා නිසාද කියලා අපට අපි තුලින් බලා ගන්න වෙනවා. වමනං කල්පනා කරන්නේ අනිත්‍ය නිත්‍ය සංජිනෝ දුක්ඛේච සුඛ සංජිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන් තමයි සංකාර රැස් වෙන්නේ. නිත්‍ය සුඛාත්ම කොට ගැනීමම සංකාර රැස් වීමක්. නමුත් අපේ ජීවිතේ අපි අරන් බැලුවොත් කවදාවත් මේ සංඛාර එකක්වත් අපි මේක නිට්ටයයි මේක සුඛයි මේක ආත්මයි කියලා වචනින් කියා ඔය පුවක් ගණන් කරනවා වගේ සල්ලි ගණන් කරනවා වගේ ගණන් කර ඉඳලා නැහනේ. එහෙනම් වචනෙන් කියන දෙයක් නෙවෙයි. කුමක්ද එහෙනම් මේ සංඛාර නිත්‍යසොට ගැනීම කියලා කියන්නේ? අන්න එහෙමයි අපි හොයාගන්න වෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා මේ අනාගත ඵල උපදින්නේ චිත්ත අභ්‍යන්තරයේ රේස කරන්නා වූ හේතු නැත්නම් අවශේෂයෙන් නිරෝධය නිසා. අන්න අපි අලුත් වචනයකට ආවා. අවශේෂ වෙනවා කියලා කියන්නේ පස්සේ ගන්න හේතු ඉතුරු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ ඇසේ කනේ නාසයේ දිවේ කය අරමුණු රසයෙන් ඉඳින්න ගියාපුවාම අරමුණු අවසන් වුණාට අර අවශේෂ නිරෝධයක් සිද්ධ වෙනවා. ඒ අවශේෂ නිරෝධයක් සිදු වෙන්නේ ඇයි? මම කල්පනා කරනවා ඒ අදාළ සංඛාරය නිත්‍ය සුඛාත්ම වශයෙන් ගත්තොත් තමයි අවශේෂ නිරෝධය සිදු වෙන්නේ. සියදෙනෙක් එකතු කරලා සමීක්ෂණයක් පවත්වලා ඔබ කවදා හරි මේ අවිසංකාරය නිට්ටයයි මේක සුඛයි මේක ආත්මයි කියලා ගත්තද කියලා ඇහුවොත් එහෙම කවුරුත් කියාවේ නෑ අපි ගත්තේ නෑ කියලා. ඒ නිසා වචනෙන් කියලා ගැනීමක් නෙවෙයි ඒක. නමුත් මේ අවිසංකාරයට එකතු වීමෙන් සින දෙයක් තමයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. ඒකට තවත් වචනයක් අපිට හොයාගන්න පුළුවන් ත්‍රිපිටකය තුල මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මොනවද මමත්වෙන් ගන්නවා කියලා ඊට පස්සේ පේනලා තිබෙන්නේ? පංචස්කන්ධය. පංචස්කන්ධයට එන දේ මමත්වෙන් ගත්තාම මායයට බැඳෙනවා හැවත් සතර අර අபிසංකාර සිද්ධ වෙනවා. එතකොට අපි මමත්වෙන් ගත්තේ කියන්නේ මේක මම කියලා කවදාවත් ගත්තේ නැහැ. මේක මම කියලා කවදාවත් ගත්තේ නැහැ. නමුත් ඒ මඤ්ඤමානය කියන එකේ තේරුම ඒකට ඇලෙනවා නැත්නම් ගැටෙනවා නැත්නම් ඇලෙනවා මුලා වෙනවා නැත්නම් ගැටෙනවා මුලා වෙනවා. අන්න එහෙම මේ උපදින ලෝකේ ජීවත් වෙන්නට හටගෙන නැති වී ආයතු අරමුණ ඇසේ කනේ නාසයේ දිවේ කය හටගෙන අවශ්‍ය කාර්යය කරලා දීලා නැති වී ආයතු අරමුණ හටගෙන නැති වෙන න්‍යාය අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක න්‍යායක්. තථාගතයන් වහන්සේ පිළිබඳව අදාරලා තිබෙන බව මම අපේ දේශනාවල පැහැදිලි කරලා තියෙන්නේ. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. මාන්නේ මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ එකම දහමක් සිතතරම් හටගත්ත ගමන් නැසෙන එකක්. හටගත්ත ගමන් නැසෙන එක ඒකට අදාළ උරුමයක්. මං කල්පනා කරන්නේ මේ හටගත්ත ගමන් නැසෙන එක තමයි අනිත්‍ය. එහෙනම් නිත්‍ය කොට ගැනීම කියන්නේ මොකද්ද? හටගත්ත ගමන් නැසෙනවා නම් අවශේෂ වෙලා නිරෝධ වෙන්නේ නැහැ. හටගත්ත ගමන් නැසෙන්න ඉස්සෙල්ලා ඒකට එකතු වුණොත්, ඇලුනොත්, ගැටුනොත්, මුලා වුණොත් ඒකට තමයි අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම කියලා කියන්නේ. මගේ නොවන දේ මගේ කොට ගැනීම. මම නොවන දේ මම කොට ගැනීම. මගේ ආත්ම නොවන දේ මගේ ආත්ම කොට ගැනීම. එතකොට සංස්කාර හටගෙන නැසෙනවා ඒකේ ගැටලුවක් නැහැ. නමුත් මඤ්ඤමානය ඒ මොහොතේ සංස්කාරේ මමත්වෙන් ගැනීමෙන් නැසෙනව වෙනුවට නැසෙනකොට තව ටිකක් ඉතුරු වෙනවා සසරට. ඒ සසරට ඉතුරු වෙන එකට කියනවා බද්දෝ මාරස්ස නැත්තම් මායයට බැඳෙනව නැත්තම් සසර හදනවා කියලා. එතකොට එහෙමනම් සංස්කාරයන් හටගෙන නැසෙන සීමාව තුළ තම තමන්ට අදාළ පරිදි මමත්වෙන් ගැනීම නිසා තමයි සසරක් හැදෙන නිසා මායයට බැඳෙන්නේ.
අර හටගත්ත දේ අපි අවශ්‍ය දේ කරගෙන එකතු වෙන්නේ නැතුව නැතෙන්ට හරියනම් අපිට සතරක් හැදෙන්නෙත් නැහැ. එතකොට මෙන්න මේ හටගත්ත දෙයක් සමග එකතු වී එය නැති වෙද්දී අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙන එක තමයි අනිත්‍ය දේවල් නිත්‍ය කොට ගැනීමෙන් හමු වෙන්නා වූ ඉරණම කියලා කියන්නේ. දැන් එහෙමනම් මේ සමාජයට මොනවද නිත්‍ය වෙලා තියෙන්නේ දන්නේ නැති වුණාට මා දකිනවා පව් කරන්නාට පව නිත්‍ය සුඛාත්මයි. පෘථග්ජන මට්ටමේ පින් කරන්නාට පින හොඳයි අපිටත් කරන්න. නමුත් අපි අල්ලා ගැනීමක් නැතුව පෘථග්ජන පුද්ගලයා හැම නෙමෙයි මේකෙන් මට සැප විපාක හම්බ වෙන්න ඕනේ කියලා ඒක කරේ අල්ලා ගන්නවා. එතකොට ඔහුට පින නිත්‍ය සුඛාත්මයි. ධානලාභියාට මේ කෙලෙස් යටපත් වෙලා තිබෙන බැවින් මේ දුක නැති බැවින් ඒක අල්ලා ගන්නවා සැනසීම කියලා. එහෙනම් ඔහුට ඒක නිත්‍ය සුඛාත්මයි. අන්න එහෙම මට තේරෙනවා පව වචනෙන් කීවේ නැති වුණාට නිස්සකාත්මකට ගැනීමෙන් තමයි පව් සිද්ධ වෙන්නේ. පින වචනෙන් කීවේ නැති වුණාට පින සම්බන්ධයෙන් නිස්සකාත්මකට ගැනීම තමයි පින් සිද්ධ වෙන්නේ. ලෞකික ධානය සම්බන්ධයෙන් නිස්සකාත්ම කියලා කිව්වේ නැති වුණාට නිස්සකාත්මකට ගැනීමෙන් තමයි ධාන කුසල් සිද්ධ වෙන්නේ. මරණයෙන් එහා පැත්තට මේ හේතු ඉතුරු වෙමින් අනාගත ඵලයක් උපදින කටයුතු සිදු වෙන්නේ අනිත්‍ය නිසා නෙවෙයි එහෙමනම් නිත්‍ය සුඛාත්ම නිසා. නමුත් අපි කවදාවත් වචනෙන් එහෙම කියලා නැහැ. නමුත් අපි මේ එන හැඟීම් වලට මොකද කරන්නේ? ලාභය හරි, අලාභය හරි, නින්දාව හරි, ප්‍රශංසාව හරි, යසස හරි, ආයස හරි ඉපදුනහම අපි ගණනකට ගන්න නැතුව අතහැරලා යන්න යනවද? ඒකෙන් මට සිදුුනේ ලොකු පාඩුවක් මදිකමක් කියලා අලාභයේදී, නින්දාවේදී ප්‍රතික්‍රියා දක්වනවද? ඒකෙන් මට ලැබුණේ ලොකු සතුටක් කියලා ලාභයේදී උද්ධාමයටපත් වෙනවද බලන්න. අර ලාභ ප්‍රශංසා යසසින කාරණාවේදී ඒවා සමග එකතු වෙමින් උද්ධාමයටපත් වීමත් අල්ලා ගැනීමක්. අලාභ නින්දා යසකේදී ඒවා නිසාට ගන්න දුක නිසා දුකටපත් වීමත් අල්ලා ගැනීමක්. අන්න ඒ ලාභය කියන්නේ එක සංඛාරයක්, අලාභය කියන්නේ තව සංඛාරයක්. නමුත් අල්ලා ගැනීම දෙකම මමත්වෙන් ගැනීමයි. ලාභය තිබුණොත් හොඳයි කියලා නවත්ත ගන්න හදනවා, ලාභය ආවේ නැත්නම් හොඳයි කියලා ප්‍රතික්ෂේප කරන්න හදනවා. දෙකේම අර අල්ලා ගැනීම කියන එක තියෙනවා නේද? එතකොට මෙන්න මේ විදිහට ලෝකේ ජීවත් වෙන්නට පහළ වෙන්නා වූ අරමුණු අපි හඳුනාගෙන අවසන් කළ හැකි යුගයක ජීවත්ව සිටියදී ඒ අරමුණු කෙරෙහි ඇලෙන, ගැටෙන, මුලා වෙන, ආසක්ත වෙන පුරුද්දක් අපට එනවා. ආගම් ભેදකින් තොරව. මේ නිසා අපට මේ හටගත් සංස්කාරයන් අනාගත දුක් විපාකයක් දෙන්න හේතු ඉතුරු නොකර අවසන් කිරීමේ හැකියාවට අපට ආයිබන් කියන්න වෙලා තිබෙනවා. නැත්නම් ඒක වළංගු නැති වෙලා තිබෙනවා. ඒ මොකද ඒ අபிසංකාරයට එන දේ කෙරෙහි අපි ඇලීමෙන්, මුලාවෙන්, ගැටීමෙන් මුලාව ගන්න නිසා ඒක නැසුණට අර නැසෙන්නේ අවශේෂ වෙලා මිසක් නිර්වශේෂ වෙලා නෙවෙයි. දැන් නිර්වශේෂ කියන එකේ තේරුම අනාගතයට ගන්න හේතු ඉතුරු නොකර අවසන් වීම. අවශේෂ කියන එකේ තේරුම මෙලොව වශයෙන් හෙට අනිද්දාට මතු වෙන්න හේතු තියාගන්න එක. පරලොව වශයෙන්ොත් කය අතෑරෙනකොට තවත් කයක් හදන්න අදාළ හේතු කොතන හරි ඒක රාශි වෙන එක. එතකොට අවශේෂය කරන්නේ අම්මා හෝ තාත්තා හෝ ගුරුවරයා නෙවෙයි. Taman රස විඳින රසයේ තියෙන අරමුණ කෙරෙහි පවතිනා වූ ඇල්ම හෝ ගැටීම නිසා. ඇල්ම නම් තවසරයක් ලබන්න ඇත්නම් කියලා හිතනකොට අවශේෂ වෙනවා. ගැටීම නම් අයියෝ මේක මට එන්න එපා කියලා හිතනකොට ඒත් එක වෙනවා. මෙන්න මේ ආකාරයට උපාදා පරිත්තස්සනංචවෝ භික්ඛවේ දේසිස්සාමි කියන පදයෙන් මහණනි අල්ලා ගැනීමෙන් අරබනෝ. තැවුල දේශනා කරමි. ඒක තැවුල කියන එක ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. අරමුණු වෙන නිසා තියෙන දෙකකුත් නෙවෙයි. අර ඇලීම ගැටීම හේවත් මමත්වෙන් ගැනීම නිසා තමයි තැවුල එන්න පටන් ගන්නෙ. ඉතින් ගොඩාක් දරුවෙකුගේ ජීවිතය අරන් බැලුවම ආගම, ජාතිය, රට, කුලය ආදී මේ මොකක්වත් සැලකිලිමත් වෙන්නේ නැතු කාලෙක ඕවා නිසා දැවෙන්නේ තැවෙන්නේ නැහැ. නමුත් ඔහුම ළමා කාලේ ඉක්මවා තාරුණ්‍යයට එන විට මේ එන කාරණාත් එක්ක අර ගහේ කට උල් කරන්න ඕන නැහැ වගේ. නැත්තම් එල ගව පැටියාට ගව දෙනගේ කිරිබුරුල්ලට පාර යන්න පාර කියලා දෙන්න ඕන නැහැ වගේ. ස්වභාවයෙන්ම මේවා කෙරෙහි අපි ළමා කාලේ පටන් තෝරා බේරා ගැනීමක් කරනවා. ඒ තෝරා බේරා ගැනීමේදී හොඳ හතරයි නරක හතරයි කියලා බෙදලා
ඇලෙනවා ගැටෙනවා. අන්න මේ ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා නෙවෙයි මම. ලාභ අලාභ සැප දුක් නින්දා සමග ඇලීම හෝ ගැටීම තමයි මම කියලා කියන්නේ. මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා, ගත්තේ නැත්නම් මමත්වයෙන් ගත්තේ නැත්නම් හටගෙන නැසෙනවා. අන්න හටගෙන නැසෙන එක ස්වාභාවික සංසිද්ධියක්. හටගෙන නැසෙන අතර මමත්වයෙන් ගැනීම කෙනාට සතර හදන සංසිද්ධියක්. එහෙනම් අර හටගෙන නැසෙන එකට අනිත්‍ය කියලා කිව්වොත් හටගෙන නැසෙන්න බැර අල්ලගත්තාම ඒකට කියන්න බැරිද නිට්ටය කියලා? අන්න එතනයි මේ රහස තියෙන්නේ. ස්වභාවයෙන්ම ඇලෙන්නේ නැත්නම් ඒක මගේ හෝ මම හෝ මගේ ආත්මකට ගැනීමක් නෑ යාගේ. ඇලෙනවා කියන එකේ තේරුම මගේ ආත්මකට ගන්නවායි කියන එක. අන්න එතකොට මගේ මම වාගේ ආත්ම කියලා වචනෙන් ගත්තේ නැති වුණාට අරමුණේ කෙරේ ඇලෙනවා, මුලා වෙනවා, ගැටෙනවා, මුලා වෙනවාට තමයි මේ අනිත්‍ය නිට්ට සංයනෝ. අනිත්‍ය දේවල් නිට්ටය, දුක්ඛ දේවල් සුඛ, අනාත්ම දේවල් ආත්ම කොට ගන්නවා කියලා පෙන්ලා තිබෙන්නේ. දැන් එතකොට සත්‍යය සසර ඇවිදින්නේ අනිත් දුක්ඛ අනාත්ම නිසාද? නැහැ. නිත්සුඛ ආත්මහුගේ දර්ශනය නිසා. නැවත නැවතත් මනුස්ස ලෝකයට ආවත් පව්පින් දෙක ඔස්සේ පින නිත්සුඛාත්මකට ගනි, නැත්නම් පව නිත්සුඛාත්මකට ගනි. නැවතත් යන්න වෙනවා. අර අபிසංකාර කරගත්ත නිසා. ඒ නිසා මිනිස් ලෝකයට පැමිණීම කියන්නේ අபிසංකාර රැස් කරගෙන පරලොව දෙවියන් අතරට හෝ බඹලොවට හෝ අපායට යන්න තියෙන තැනක් මධ්‍යස්ථානය කරගන්න එපා කියන එක බුදුන් වහන්සේ කියන්නේම. අනිත් කාරණා සඳහා මෙලොවට එනවා නෙමෙයි, මෙන්න මේකේ නිදහස් වෙන මඟ හොයා ගැනීම සඳහා මෙලොවට එනවා. නමුත් ඒක අතහැරලා අනිත් කාරණා සඳහා මෙලොවට આવොත් ආයෙත් උන් ඒ එක්රැස් කරන කාරණා අනුව අපුණ්‍යාවි සංකාරයේ හෝ පුණ්‍යාවි සංකාරයේ හෝ ආනිජ්ජාවි සංකාරයේ වහලෙක් බවට පත් වෙනවා. දැන් අපිට මෙන්න මේ නුවණින් බලන්න ඕන අනිත්‍ය තේරෙන්නේ නැහැ. අපි ඒ තැන්වලදී නිත්‍ය සංකල්පේ ඉන්නවා. ඒකට අනිත්‍ය නිත්‍ය සංයනෝ, දුක්ඛේච සුඛ සංයනෝ, අනත්තානි අත්තාති අසුභේ සුභ සංයනෝ, සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ කියන්නේ. එතකොට අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝක හරි යම් කිසි පුද්ගලයෙකුට සංසාරයක් යෙදෙනවා නම් සංසාරයේ සංචාරයක් ඒ ඝන කයෙන් යන පරලෝක ගමනක් නෙමෙයි. පව නැමැති කර්ම බීජයෙන් යන ගමනක්, පින නැමැති කර්ම බීජයෙන් යන නම් ගමනක්, ධානය නැමැති කර්ම බීජයෙන් යන ගමනක්. එතකොට ඔහුට පවේදී ඔහුගේ දර්ශනය නිස්සුකාත්ම වෙලා, පිනේදී දික්ෂාත්ම වෙලා, ධානයේදී නිස්සුකාත්ම වෙලා. වචනෙන් කිව්වේ නැති වුණාට බුදුන් වහන්සේ වදාරන්නේ සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ කියලා. මෙන්න මේ විදිහට මේ ඇලීමේ, මුලාවේ, ගැටීමේ, මුලාවේ ප්‍රතිඵලයයි. අර හටගත්ත ගමන් නැසෙන එක වෙනුවට හටගත්ත ගමන් හටගත්ත එකට ඇලීමෙන් හෝ ගැටීමෙන් එකතු වුණාම එය නැසෙනවා වෙනුවට ඉදිරි අනාගත ඵලයකට හේතු ඉතුරු කරනවා. දැන් එතකොට එහෙමනම් තව ටිකක් එහාට ගත්තාම මට පේනවා මෙන්න මේ විදිහට. මේ පෘථග්ජන සත්වයාට කර්ම කියන වචනේ පුණ්‍ය අපුණ්‍ය ආනිජ්‍ය පැත්ත. ඒ තවත් අර්ථයක් තිබෙන බැවින් මම එහෙම මතක් කළේ. සරණ වෙනවා. ඔවුන් කර්මයේ සරණ කොටගෙන අපායට යනවා, කර්මයේ සරණ කොට කාමසූපදිනවා, කර්මයේ සරණ කොටගෙන බඹලොව යනවා. ඔවුන්ට කාටවත් කර්මයේ සරණ කරගන්න ඇරුණාම කර්මයේ ශේ කරගන්න පාරක් හම්බ වුණේ නැහැ. දැන් එතකොට මේ කර්මයේ රැස් සරණ කරගන්නවා කියන්නේ අපුණ්‍යාවි සංකාරය රැස් කරගන්නවා, පුණ්‍යාවි සංකාර රැස් කරගන්නවා, ආනිජ්ජාවි සංකාරය රැස් කරගන්නවා. මේකේ ආකල්පයක් සමාජයේ පවතින අපුණ්‍යාවි සංකාරය නරකයි රැස් කරන්න හොඳ නැහැ. නමුත් පුණ්‍යාවි සංකාරය රැස් කළාම හොඳයි. බලන්න ඔබට හම්බ වෙන 10 දෙනෙක් එක්කලා කතා කරලා ඒක නරකයි එහෙම කියනවද? එහෙනම් පින් කරන්න එපාද කියලා හයි අපින්. නමුත් අபிසංකාර පදේ විග්‍රහ කරන යනකොට තව තියෙනවා සංකාරයක්. ඒක සංකාර නෙමේ විසංකාරගතං චිත්තං.
ඒක මේ පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම නෙමෙයි. මේ තුනේම බලයේ ෂය කරන කර්මක් ෂය කිරීමේ කර්මය. එතකොට විසංකාර ගතං චිත්තං සිදු වෙනවා ඇත්තේ කර්ම රැස් කිරීමෙන් වෙන්න බෑ. එහෙනම් කර්ම ෂය කිරීමෙන් වෙන්න වෙනවා. අනේ විදිහට අපිට පාසලේදී හෝ තවත් තැනක මේ අනිත්‍යයක් ඉගෙන ගත්තට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මොහොතේ ඇසට කනට නාසයට උපදින අරමුණ තුල අපිට ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් ගන්නවා නම් අපි අනිත්‍ය සංඥා නෙමෙයි වඩන්නේ නිත්‍ය සංඥා. අන්න එහෙම අපි විසින් කරන වරදක් නිසා සසරට බැඳලා තිබෙන බව තථාගතවරු දකිනවා. එතකොට ඔවුන්ට ඒ අනුව බව ගමනටපත් වෙන්න සිද්ධ වෙනවා. ඔවුන්ට තේරුම් ගන්න වෙලා තිබෙනවා ඔවුන් කර්ම ෂය කරන මාර්ගයේ වෙනුවට කර්ම රැස් කරන මාර්ගයේ නරක එක, මධ්‍යස්ථ එක, හොඳ එක කියලා මේ එකක් තෝරාගෙන ජීවත් වෙනවායි කියලා. එයාට කියනවා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. නමුත් බුදුරු පහළ වෙන්නේ මොකට කියලාද පෙන්නන්නේ? බුදුවරු පහළ වෙන්නේ ඔය සංඛාරය ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් අපාය හෝ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝක හෝ මේ යන ගමන කියලා දෙන්න හෝ ඒට අනුග්‍රහ දක්වන්න නෙමෙයි. බුදුවරු පහළ වෙන්නේ සංඛාර රැස්කලොස් සතර හැදෙනවා, සංඛාර නිරෝධ කරන හැටි කියලා දෙන්න. සංඛාරංච නිරෝධේන නැති දුක්ඛ සම්භව යම් විටක සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් යමකට ඔහුට සංඛාර දුක්ඛය හිමි වෙන්නේ නැහැ. අනේ විදිහට අපිට අපි තුල කිසියම් වගකීමක් පාරනවා බුදුවරු. අපි අபிසංකාර රැස් කිරීමේ ප්‍රතිපදාව ඉදලා සංඛාර නිරෝධ කිරීමේ ප්‍රතිපදාවට පියවරක් ඉදිරියට තියන්න ඕන කියලා. අபிසංකාර රැස් කරන ප්‍රතිපදාවේ සතර ගමනේ පව හෝ පින හෝ ධානයෙන් භව ගමන ඇරුණාම ආපහු මෙහෙන්න වෙනවා ඇරුණාම නිදහස් වෙන්න තැනක් නැහැ. දැන් එහෙනම් ඊළඟ එක සංඛාරංච නිරෝධේන. එසේ නොමැතිනම් ඊළඟ එක පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම වෙනුවට කර්මක් ෂය කිරීමේ කර්මය. අරක කර්ම රැස් කිරීමේ කර්මය. ඒ තුනේම බලය ෂය කරන එක තමයි කර්මක් ෂය කරනවායි කියන්නේ. එතකොට එයින් කියවෙන්නේ එහෙනම් ජීවිත අවසන් වෙනකොට, හුස්ම පද අවසන් වෙනකොට සසරට තැනක් හදන එකද, සසරට තැනක් නොහදන එකද? අන සංකාරංච නිරෝධේන, සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් ඒ පුනර්භවයක් හටගන්නේ නැහැ. එතකොට අන්න මුනිසාට දෙන දෙයක් තමයි මේ සංඛාර වලට එකතු වෙලා බලවත් කළොත් එය ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය වශයෙන් අනාගත උපතක් සඳහා ඔබට අදාළ අනන්‍යතාවය රැකලා දෙනවා. ඒක තුල අර බීජ තියෙනවා. තමන්ගේ පුණ්‍ය කර්මයේ ස්වභාව විපාක දෙන්න, තමන්ගේ පාප කර්මයේ ස්වභාව විපාක දෙන්න, තමන් පියා වගේ නම් ඒ පැත්ත අනාගතයට බලපාන්න, තමන් මව වගේ නම් මේ පැත්ත අනාගතයට බලපාන්න. ඒ ගති ලක්ෂණත් සමග අනාගතය සකසා දෙනවා. මෙන්න මේ විදිහට අපට තිබෙන්නේ බුදුරු හමු නොවන තාක්කල් පවෙන් පරලෝ යන, පිනෙන් පරලෝ යන, පවෙන් පිනෙන් දෙකම පරලෝ යන අසීමිත වූ සංසාර ගමනක්. අපි අනිත්‍ය ගැන කතා කර කර ඉන්නවා මේ සංසාර ගමනේ දෙන්නේ සුඛාත්ම නිසා කියලා. අපිට අදාව හදවතින් පිළිගන්න බැරි වුණා බුදුරු අදාළ අනිත්‍ය. දැන් මේකෙ පෙන්නන්නේ සංකාරයන් අනිත්‍යයි යදා පඤ්ඤාය පස්සති. අපුණ්‍යාභි සංකාර රැස් කළා පාය හැමදාම ඉන්න බෑ. පුණ්‍යාභි සංකාර රැස් කළා දිව්‍ය ලෝකේ හැමදාම ඉන්න බෑ. ආනිජ්ජාභි සංකාර රැස් කළා වමලෝ හැමදාම ඉන්න යන්න බෑ. එහෙ ගිහින් මිදෙන්න පාරකුත් නැහැ. එසේනම් මෙහි ඇවිදින් මිදෙන්න වෙනවා. අන්න මෙහි එන පුද්ගලයන් අතර මේ සදහම් හමුවීමෙන් තෙන් මේක මිදීම සඳහා වීරිය කරන පුද්ගලයෝ අතිශය අල්පයි කියලා උන්වහන්සේ වදාරනවා. ඒ අල්ප වූ අතර කෙනෙක්, අල්ප වූ අය අතරට කෙනෙක් බවට පත් වෙන්න ඔබට මේ වාසනාව හම්බ වෙන්නේ. එතකොට මම දකිනවා බුදුරජාණන් වහන්සේ වදාළ සැබෑ ප්‍රතිපත්තිකාමී බෞද්ධකම යනු සංකාර රැස් කිරීම නෙවෙයි. සංකාරංච නිරෝධේන.
සංඛාරංච නිරෝධේන නති දුක්ඛස සම්භවෝ සංඛාර නිරෝධ කරොත් අර ජාති ජරා ව්‍යාධි වලට පුනර්භවයට යන්න සිද්ධ වෙන්නේ. කොහොමද නිරෝධ කරන්නේ? උපදින දෙයට එකතු වෙලා ලෝභ දේශ මොහ කරන්නම් කියලා ගත්තොත් ඒක නැති වෙනකොට හේතු ඉතුරු වෙනවා. ඒ තමයි අනාගතය හදන හැටි. වර්තමානයේ විසින් අනාගතය හදනවා සංස්කාරයන්ගේ නිස්සකාත්මය පිළිගැනීම නිසා. දැන් එහෙමනම් එහෙනම් සංස්කාරයන්ගේ නිස්සකාත්මය පිළිගැනීම වෙනකොට සංස්කාරයේ අනිදුක්ඛානාත්මය පිළිගන්න අපි දැනුවත් වෙන්න වෙනවා. අන්න ඒක තමයි සීල සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ඉමේ පංච උපාදානස්කන්ධේ. ජීවිතේ නෙමෙයි, ශරීරේ නෙමෙයි. ඒ මොහොතට ඇසෙන් කනෙන් නාසයෙන් උපදින්නා වූ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලන්න පුළුවන්. නුවණින් බලන්න පුළුවන් නම්. එහෙනම් ඔහු ඊළඟ පියවරට අபிසංකාර රැස් කරලා රකින්න කල්පනා කරන්නේ නැහැ. එතකොට සංඛාර නිරෝධයට තමයි සිහිය තියෙන්න ඕනේ. සංඛාර රැස් කිරීමට සිහිය තියෙන්න ඕන නැහැ. ඒක වෙනත් මීට පෙර ජීවිතවලත් මේ ජීවිතෙත් කරපු දෙයක්. ඒ සංඛාර රැස් කරන්න සිහිය නැති නිසා තමයි අර පස්සේ එන්න හේතු ඉතුරු වෙමින් අපට නැවත අபிසංකාරයක්, නැවත ජන්මයක්, නැවත ගමනක් ලබා දෙන්නේ අපි ඒ තියෙන නිසා. ඒ කියන්නේ අපි කර්ම රැස් කරන කර්ම තුනේ එකක රැස් කරුවෙක් කරුණාම කර්ම ක්ෂය කරන කර්මය අපි භාවිතා කරලා නැහැ. කර්ම ක්ෂය කරන කර්මය තථාගතයන් වහන්සේ විවරණය කරන ලබන්නේ පුණ්‍ය කර්ම වශයෙන් හේතු ඉතුරු වීමත්, අපුණ්‍ය කර්ම වශයෙන් හේතු ඉතුරු වීමත්, ආනිජ්‍ය කර්ම වශයෙන් හේතු ඉතුරු වීමත් මේ තුනම වෙනුවට ඒ තුනේම කන්නං කන්න විපාකන්තස්ස පහනාය, සුඛං සුඛ විපාකන්තස්ස පහනාය, කන සුඛං කන සුඛ විපාකන්තස්ස පහනාය යාචේතනා. ඒවා බැහැර කිරීම සඳහා කිසියම් චේතනාවක් තියනවාද? අන්න මම දකිනවා චිත්තාභ්‍යන්තරයට ඇවිදින් ශේෂ වෙන්නේ බැහැර කරන්නේ නැතුව නිත්සුකාත්ම සංඥාවෙන් ගන්න නිසා. වචනෙන් කිව්වේ නැති වුණාට ගන්න එකේ තිබෙන්නේ නිත්සුකාත්ම සංඥාව. ඒ වර්තමානයේට එකතු වෙලා අනාගතයක් හවන හේතු තියන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මේ උපදින අවස්ථාව ඒ එකතු වෙන්නේ නැති එකට කියන නමක් වෙන්න ඇති අර අනිත්‍ය සංඥාව කියන්නේ. ඒ අපිට ඒකට උදව්වකුත් වෙනවා පංච උපාදානස්කන්ධය පිළිබඳ විග්‍රහයේදී. ඉමේ පංච උපාදානස්කන්ධේ. ඉමේ කියන්නේ මේ මොහොතේ උපදින දේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් උපදින දෙයට මේ කියන්නේ ශරීරයට නෙමෙයි. යෝනිසෝ මනසිකරන්තෝ නුවණින් දකින්න පුළුවන් නම් අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ අනිදුක්ඛ අනාත්ම වශයෙන්. ඔහු සෝතාපට්ටි බලං සච්චි කරයියාති. ඔහු අபிසංකාර රැස් කරන්නේ නැහැ. එහෙමනම් මොකද උනේ? අනිත්‍ය වුණා. දැන් අනිත්‍ය වෙනවා ඇත්තේ මොනවද එතකොට? ඒ ඔක්කො ආපු අපුණ්‍යාවි සංකාරය, නැත්නම් පුණ්‍යාවි සංකාරය, නැත්නම් අනිජ්ජාවි සංකාරය. ඒවට එකතු වීමෙන් අනාගත ඵලයක් උපදින ක්‍රියාදාමයේ නිස්සකාත්ම වශයෙන් ගැනීම වශයෙන් පෙන්වනවා. ඒවට එකතු නොවීමෙන් අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න අවසන් වෙනවට අනිත්‍ය බලනවායි කියලා තියෙනවා. දැන් එකතු නොවීමෙන් අවසන් වෙන එක තමයි අර සිතේ හටගත්තාම නැසෙන න්යාමය යං ඒවං ලහු පරිවත්තං. අපි ඒක පිළිගත්තා වෙනවා අරකට යන්නේ නැතුව. නමුත් අපි එකතු වෙන එකට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ලහු පරිවත්තං වෙනකොට උපදින එකට එකතු වෙලා නැසෙන්න ඉස්සර වෙලා අපිට කැමති පරිදි ලෝභ දේශ මොහ එකතු කරලා තමයි නැසෙන්න තරිනේ ඊට අදාළ අනාගතයට. දැන් පු탁ජන පුද්ගලයා වර්තමාන මොහොතේ නාරපුණ කෙරෙහි ලෝභයෙන් මොහෙන් දේශෙන් මොහෙන් ඇලෙමින් ගැටෙමින් සතරක් හදනවා. ඔහු කවදාවත් ලෝභයෙන් මොහෙන් දේශෙන් මොහෙන් ගැටුණාම මේක නිට්ටයයි මේක සුඛයි මේක ආත්මයි කියලා වචනෙන් කියලා නැහැ. වචනෙන් කියවේ නැති වුණාට අරන් තියෙන එක. අන අපට එහෙනම් මේ තියෙන දේවල් වල සම්පත් වල අයිතිය වගකීම්වන්ට පවරා දෙමින් අපි ඒවා පිළිබඳවත් සැලසුම් කරන්න යන්නේ නැතුව නිදහස් වෙලා ඉන්නවා නම් අපිට මේ සිත සංඛාරගත වීම නැමැති අනතුරුදායක ස්වභාවයෙන් මිදෙන්නට මේ කරුණ වැටහෙනවා. කුමක් නිසාද? අපුණ්‍යාවි සංකාරයට ගොස් අපායින්ද දෙන්නේ නැහැ.
පුණ්‍යාවිසංකාරයට ගොස් දෙවියන් අතර රැඳිලා ඉන්න දෙන්නේ නැහැ. ආනිජ්ජාවිසංකාරයට ගොස් බඹලෝන අතර වෙලා ඉන්න දෙන්නෙත් නැහැ. ඒවා සත්‍ය නිට්ටය සදාකාලික දේවල් මේ අතහැරලා ඉන්න වෙනවා. මිනිසුන් අතර ඉපදුනත් අවුරුදු 60ක් 70කට වඩා වෙනස් වෙන කයක් සහිතව ඉන්න දෙන්නේ නැහැ. සංඛාරයට ලැබෙන ප්‍රතිඵලය තුල සසර නැමැති සාගරයේ ඇවිදින්න ඇරුණාම ගොඩ යන්න බෑ. දැන් අපි ගනිමුකෝ මෙහෙම. තොටුපළවල් 4ක් තියෙනවා. ඉතින් මේකට බෝට්ටු දානවා. දැන් මෙහෙවන්නෙක් නැත්තම් රෝලක් නැත්තම් හබලක් නැත්තම් මොකද වෙන්නේ? බෝට්ටුව තම තමන්ට කැමති පැත්තට යනවරම නතර වෙන්න බෑ. අන්න ඒ වගේ මේ සතිය නැතිකම කියලා කියන්නේ මිනිස් ජීවිතේ ඊට පස්සේ ලෝභයට, දේහයට, මොහයට එකතු වෙලා හැරෙන පැත්තට යන චරිත. එක්කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. මේක තේරුම් කරගන්න පුළුවන් කෙනා. ඔහු හැමනම් සතිය පාවිච්චි කරනවා. ඔහු අර කර්ම තුන වෙනුවට අන්න සතිය පාවිච්චි කරනවා. කර්ම තුනම නේවා ශේ කරන කර්මය කරන්න. ඒ ශේ කරන කර්මයේදී මොකද වෙන්නේ? අවශේෂ වී නිරෝධ වීම වෙනුවට නිර්වශේෂයෙන් නිරෝධ වීම පටන් ගන්නවා. දැන් අවශේෂ වී නිරෝධ වීම මගේ මම මගේ ආත්ම කොට ගැනීමේ ප්‍රතිඵලයයි. නිර්වශේෂයෙන් නිරෝධ වීම මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන භවයේ ප්‍රතිඵලයයි. එතකොට මගේ මම මගේ ආත්ම තමයි නිත්සුඛාත්ම, මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන බව තමයි අනිදුක්ඛානාත්ම. එතකොට ඒකෙදි වෙන්න ඕන කෙලෙසෙන්න බෑ. සිත පිරිසිදු වෙන්න වෙනවා. අනාගත ඵලයක් උපදින අபிසංකාරයක් රැස් නොවෙන්න වෙනවා. අන්න අර අபிසංකාර නිරෝධ වෙන්නේ මමත්වෙන් නොගැනීමෙන්. මමත්වෙන් ගැනීමෙන් අபிසංකාරය වෙලා අපාය හෝ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැදෙනවා. නොගැනීමෙන් හැදෙන්නේ නැත්නම් ඒව හටගෙන නැති වෙලා යන්න වෙනවා. අන්නේ විදිහට අපිට අපි විසින් ලෝභය, දේශය, මොහය එකතු කරගත්ත හදාගත්ත සිත විසින් තමයි ඊට අදාළ ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ. නමුත් අපි වට එකතු නොවන්නේ නම් හටගෙන ඕන එකක් හට ගන්නවා. නමුත් ඒවට වරමක් දෙන්න වෙනවා ඉවත් වෙලා යන්නට. ඒක කොහොමද තථාගතයන් වහන්සේ මේ වරම දේශනා කරලා තිබෙන්නේ? සිතට එන ඕනෑම දෙයක් සිතේ තියෙන හැකියාවක් තමයි හටගත්තා නැතුණා. යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං. සිතට එන ඕනෑම දෙයක් හටගත්ත ගමන් නැසෙනවා. බුදුරහන්සේ බුදුරයක් වාදාරනවා මම බුදු ඇසින්වත් වෙන දෙයක් දකින්නේ නැහැ කියලා. දැන් බලන්න හිතට එන දේ නැසෙනවා වුණාට හේතු ඉතුරු කළේ අල්ලා ගැනීම නිසා. අල්ලා ගැනීමෙන් හේතු ඉතුරු වී නැසී හෙවත් අවශේෂ වී නිරෝධ වේ. අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවී නැසේ හෙවත් නිර්වශේෂයෙන් නිරෝධ හෙවත් අනිත්‍ය වේ කියලා බැලුවොත් හරියද? දැන් මොනවද මේ අபிසංකාරය? ද්‍රව්‍ය නෙමෙයි. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒවා තමයි අபிසංකාර. එතකොට ඒවා එන විට එන්නේ ඇයි? ඒ තමා ඒවා තබා තිබෙන නිසා එන්නේ. බුදුබණ තේරුම් ගන්න ඉස්සලා චිත්ත ඇතුළට මේවා එන්න හේතු තියලා තියෙනවා. ඒ හේතු තැබීමෙන් උපදින මේවාට කියනවා uppannam kama vittakkam, uppannam vyapada vittakkam, uppannam vihinsa vittakkam හේවත් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය හට ගන්නවා. තව සැරයක් එකතු වුණොත් අනාගත කර්ම බීජ එකතු වෙලා අවසන් වෙනවා. එතකොට සතර හදනවා. පංච උපාදානස්කන්ධය හට ගන්නවා. එකතු වුණේ නැත්නම් ඉමේ පංච උපාදානස්කන්ධය අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්තෝ යොනසෝ මනසිකරොන්තෝ. අර එකතු නොවීමෙන්ම සිදුවෙන දේ ආයතර හටගෙන හේතු ඉතුරු නොවී අවසන් වීම නේද? ඒක ස්වාභාවික දෙයක් නේද? ඉවත් වෙනකොට හටගන්න එක එකතු වුණේ නැත්නම් නැති වෙන එක ස්වාභාවික දෙයක්. අන්තිමට අපට ඒ ස්වාභාවිකත්වයේ පිළිගන්න එක නේද මේ අනිත්‍ය පිළිගන්නවයි කියලා කියන්නේ. අපි නිත්‍ය කොට ගන්න එක අපි අතින් සිදු වැරද්දක්. ඇලීමෙන්, මුලාවෙන්, ගැටීමෙන්, මුලාවෙන්, එකතු වීමෙන්. ඒක හටගෙන නැසෙන අතරතුර අනාගත ඵලයක් උපදින්න විදිහට ඒකට ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන්, ගැනීමෙන් දැන් විතරක් නෙමෙයි අනාගත ඵලයකුත් උපදින්න හේතු ඉතුරු වෙනවා. මෙහෙම අපි සතර හදන පාරේ නෙන්නේ.
අර හුදක්ජන පුද්ගලයාත් ඊට පස්සේ පිනෙන් පින් කරමින් පුණ්‍යාභි සංකාරය රැස් කරමින් සතර හදන පාරේ යනවා. පව් පුද්ගලයාට ඉබන තේරුමක් නැහැ. නමුත් පව් රැස් කරමින් සතර හදන පාරේ යනවා. ධානලාභියාටත් තේරුමක් නැහැ. ධානය නිවලක හිතාන ඒකෙත් අවශේෂ වීම තියෙන නිසා ඒ පාරේ යනවා. ඔවුන් ඔක්කොම අවශේෂ නිරෝධවාදීන් නේද? නමුත් තථාගතයන් වහන්සේ වදාරන්නේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. අශේෂ ශේෂ වෙන්න නොදී ඒකෙහි පවතිනා වූ ඇල්ම අතහරින්න පුළුවන්. එතකොට මට නම් තේරෙන්නේ මේ එන අරමුණු එනවා. ඒවට අදාළ ලෝභයෙන් දේශයෙන් මොහෙන් එකතු වුණොත් ඒක තමයි මඤ්ඤමාණය නිත්‍යසුඛාත්මකට ගැනීම. සිහිය නැහැ. සංසාරේ පුරු කරගත්ත පැත්තට එකට එකතු වෙමින් අනාගත ඵල උපදින හේතු විදිහට ඉදිරි කරමින් අවසන් කරන පාරේ යනවා. තථාගතයන් වහන්සේ කියන්නේ මේ සීල සූත්‍රය සඳහන්වනවා ඉමේ පංච උපාදානස්කන්ධ. මේ ශරීරය නෙමෙයි එතකොට. ඉමේ කියන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මොහොතේ උපන් අරමුණ. මමත්වයෙන් නොගන්නවා නම් එතන නිත්සුකාත්මකට ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට ඒකේ අනිත්‍ය සිදු වෙනවා නේද? දැන් බලන්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය නිසා දුකද සිද්ධ වෙන්නේ දුකින් මිදීමද කියලා. මට නම් පේන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බලපුවම දුකින් මිදෙනවා. බුදුන් වහන්සේත් අදාළලා තියෙන්නේ අනිච්චං අනිච්චතෝ දක්ඛං දුක්ඛමග්ගත දුක්ඛතෝ අනාත්තානි අනාත්තාති අසුභං අසුභ තද්දසුං. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවහම සබ්බ දුක්ඛ උපජ්ජකෝ. ඒ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම සම්මාදිට්ඨි සමාදානයක්. එයින් සියලු දුකින් මිදෙනවා. එහෙනම් මට නම් එකඟ වෙනවා බුදුන් වහන්සේ කියන්නේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් දුකටපත් වෙනවා නෙමෙයි දුකින් මිදෙනවා. නිත්සුඛාත්මකට ගැනීමෙන් දුකටපත් වෙනවා. එතකොට වචනෙන් නිත්සුඛාත්මයි කියලා කවුරුවත් කියෙත් නැහැ. වචනෙන් අනිදුක්ඛාත්මයි කියලා කවුරුත් කියන්නෙත් නැහැ. අරමුණු සමග එකතු වීමෙන් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසාවෙන් ගැනීමෙන් නිත්සුඛාත්මකට ගැනීමෙන් සතර හදන්න පුළුවන්. නමුත් අරමුණ එන වෙලාවට එකතු නොවීමෙන් වර්තමානයේ හරහා අනාගතයක් හැදෙන්නේ නැත්නම් එයාට යන්න වෙනවා. මොකද අපි එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැති එකට තමයි අනිදුක්ඛානාත් වශයෙන් බලනවායි කියලා කියන්නේ. එකතු වෙන එකට සිහිය ඕනේ නැහැ. ප්‍රමාද වෙනවා. ඒකෙන් සතර හදා ගන්න පුළුවන්. එකතු නොවෙනකොට එතෙන්ද සිහියෙන් යුක්තව එකතු නොවෙමින් මොනවටද මේ ඉමේ පංච උපාදානස්කන්ධය. නැත්නම් උපදින කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක. uppannee පාපකේ අකුසලයේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති. උපදින අකුසල ධර්මයක්. මගේ ආත්මකට අරගෙන අනාගත ඵල හේතු උපදින විදිහට චිත්තාභ්‍යන්තරගත කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? එයාලට යන්න වෙනවා. අන්තිමට මේ බුදුන් වහන්සේ හොයාගෙන තිබෙන්නේ මොකද්ද? ඒක ස්වාභාවික සංසිද්ධියක්. බුදුරු පහළ වුණත් නැතත් හටගෙන නැසෙන එක මිනිස්සුන්ගේ හිතේ හිදු වෙන දෙයක්. මිනිස්සුන්ගේ පෞද්ගලික වැරැද්දක් තමයි ඒක තමන්ට රුචි අරුචි පරිදි ඒක සමග ඇලීමෙන් යන්න හතරක් හදන එක. හදලා සංඛාර වල ඉන්න තැනක් නෑ. ආපහු මෙහෙම එන්න වෙනවා. මෙහෙදින් තේරුම් ගත්තාම සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් සංඛාර නිරෝධයෙන් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සංඛාරංච නිරෝධේන අත් දුක්ඛස සම්භව. එහෙනම් මම දකින්නේ සංඛාර රැස් කිරීම පමාවයි. සංඛාර නිරෝධයේ භාවනාවයි. දැන් එතකොට භාවනාව කියන වචනට මොනවා හරි විවේකයෙන් වෙලාවට මොකක්වත් ගන්න දෙයක් ඕන නැහැ. විවේක නම් විවේකව ඉන්න. නමුත් අபிසංකාරයක් ආවොත් අපුණ්‍ය හෝ පුණ්‍ය හෝ ආනිජ්ජ. අபிසංකාරය සම්බන්ධයෙන් අපි එකතු වී අවසන් කිරීම වෙනකොට එකතු නොවීමේ අවසන් කිරීම එතෙන්ට පාවිච්චි කරන්න වෙනවා. එකතු වී අවසන් කිරීමට නිත්සුඛාත්ම කියලා කියනවා. එකතු නොවී අවසන් කිරීමට අනිත්‍ය වශයෙන් බලනවායි කියලා තියෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයේ පවතින ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. ස්වාමීනි මම කියලා කියනවා කොපමණින්ක මම කියන්නේ කියලා අහපුවාම භික්ෂුවකට උත්තර දෙනවා. රාදය යමෙක් ගව ලෝභය තිබේ නම්, ද්වේෂය තිබේ නම්, ඊර්ෂ්‍යාව තිබේ නම්, වෛරය තිබේ නම් ඒකටයි මගේ කියන්නේ කියලා. දැන් එතකොට මමත්වයේ තිබෙන්නේ කොහෙද? බුදුන් වහන්සේ වදාළ මඤ්ඤමාණය අරමුණක් ඉපදී ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන් ගැනීමේදී මමත්වයෙන් ගැටි සතරට හේතු හදලා අවසන් වෙනවා. ඒ මමත්වෙන් ගන්න මොහොත සංසාරේ පුරුදුගත් පුරුද්දයි. දැන් එතෙන්ට මමත්වෙන් නොගන්න සිහිය පුරුදු කරන්න වෙනවා.
මමත්වෙන් ගැනීමෙන් සතර හැදෙන එක නිස්සකාත්ම කොට ගන්නා වූ සතර මාර්ගයයි මමත්වෙන් නොගනකොට හේතු ඉතුරු නොවි අර පරණ එක මේ යනකොට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බැලීමයි බලන්න දෙයක් නැහැ. අනාගතයක් හැදෙන්නේ නැහැ. අනාගතයක් හැදෙන්නේ නැත්තම් භව ගමන නතර වෙනවා නේද? මේ මොහොත අනාගත ඵලයක් උපදින හේතු ඉතුරු නොවන ආකාරයෙන් භව ගමන නිරෝධය හුරු කරන එක නේද සතිපට්ඨානේ වඩනවා කියලා පෙන්නන්නේ. සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. ඒ මොහොතේ භව ගාමී වීම සඳහා වෙනකොට භව නිරෝධය සඳහා මාර්ගය ගන්න කියලා තියෙනවා. දැන් මේ සංඛාර නැමැති දිවයිනට ඇවිදින් කොතන හරි එකට වඩා එකක් සැප තිබුණට සදාකාලික නැහැ. ඒවා පිරිහී යනවා. එහෙනම් මේ මිනිස් ජීවිතය ලබාගෙන පිරිහී යන තැනක් හදාන යන ගිහින් ලොකු අමාරුවක වැටෙන්නේ ආපහු මෙතෙන් එන්න හම්බ වෙයිද දන්නේ නැහැ. ආපු පුද්ගලයා යමකට හදා එකතු වීමෙන් යන ගමන නවත්තන්න මේකට එකතු නොවීම පාර පාවිච්චි කරනකොට ඔහු විදසුන් වඩන්නෙක් බවට පත් වෙනවා. ඔහු අප්‍රමාදියෙක් බවට පත් වෙනවා. ඔහු බුදුරජාණන් වහන්සේ වදාළ අරමුණ සමග එල්බ නොගැනීමෙන් එකතු නොවීමෙන් සිදුවෙන අනිත්‍ය පිළිගන්න කෙනෙක් වෙනවා. අනියත නෙවෙයි එතකොට නුවණින් දකින අනිත්‍ය. දැන් නුවණින් දකින අනිත්‍යයේදී මොකද වෙනව ඇත්තේ? එයි අරමුණු. නමුත් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ගැනීමක් නැති නිසා ඒව යනවා. හෙට නැවතාවත් අපි එකතු වෙන්නේ නැත්නම් ඒවට තියෙන බලය හීන වෙලා යනවා. දැන් මෙන්න මේ විදිහට මේ එකතු වී අවසන් වීම අවශේෂ නිරෝධය කියලා එකතු නොවී අවසන් කිරීම භාවනා හේවත් නිර්වශේෂ නිරෝධය කියලා ත්‍රිපිටක සූත්‍රවල සඳහන් වෙනවා. අපි සංසාරයේ අවශේෂ කොට නිරෝධ කිරීමේ පුරුද්ද ඇති කරගත් බැවින් දැන් අපට අමාරුවෙන් නිර්වශේෂයෙන් නිරෝධ කිරීමේ පුරුද්දට යන්න වෙනවා. එතකොට හිස් වෙන්නේ අර ප්‍රතිසන්දි ලබා දීලා හේතු වෙන්නා වූ කර්ම බීජ. කර්ම බීජ රැස් කරන එක කර්ම මාර්ගයයි, කර්ම බීජ ක්ෂය කරන එක කර්මක්ෂය කිරීමේ මාර්ගයවත් ධර්ම මාර්ගයයි. අන්නේ කර්මක්ෂය කිරීම සිදුවෙන ආකාරය වටහා ගැනීම තමයි ආසක්කේ ඥානය කියලා කියන්නේ. මෙහෙම කළොත් මේ ආසව නැත්තම් මේ කෙලෙස් නැති වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට ඒ පුද්ගලයා ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදි කියලා නෑ. ඔහු මේ යන ගමනේ ඉදිරියට හේතුවක් තවන්න නැතුව එනේවා අතීතයෙන් ඇවිදින් වර්තමානයේ අවසන් කරන මධ්‍යස්ථානය. නිර්වශේෂයෙන් නිරෝධ කරනවා. මොනවද? කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, හිංසා විතර්කයේදී. ඒ වැඩි තමයි හදන්න තියෙන්නේ. එනවා අපි අනාගතයක් හදන්න නැත්නම් එයා යන්න ඕන. එතකොට මේ අபிසංඛාර නිරෝධ වෙනකොට සංඛාරංච නිරෝධෙන් අත්‍යුක්කස් සම්භව. විසංඛාරගතං චිත්තං සංඛාරගත වීම නතර වුණා. එතකොට අපිට හම්බ වෙනවා පරමසිතක්. අපි හදාගෙන සතර යන්නේක වෙනුවට ඊට එහා පැත්තේ තියෙන. දැන් මේ සංසුන් ස්වභාවය ආනන්තරික ස්වභාවයක්. හදාගත් අරමුණක් නෙවෙයි. දැන් මේ සංසුන් ස්වභාවයට බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය කියලා කියනවා. මේ සංසුන් සමාගයේ සමග එකතු වීම බුදුන් දැකීම කියලා කියනවා. නැත්නම් බුදුන් සමග එකතු වීම කියලා කියනවා. දැන් අන්න අර හටගෙන නැසෙන අනිත්‍ය වෙනුවට අපිට නිත්‍ය දෙයක් හම්බ වුණා. නොනැසෙන හට ගැනීමකුත් නැති, නැත්තකුත් නැති, නැත්තෙත් නැති. නැත්ත ඇත්ත කියන වචන පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අපිට සංඛාර තුල ඉඳලා සසර ඇවිදින්න ඇරුණාම නිදහස් වෙන්න බුදුවරයෙක් හම්බ වෙන පාර හම්බ වෙයිද කියන්න බෑ ඊට එහාට ගියාම. බුදුවරයෙක් හම්බ වුණ මොහොතේදී ඒ නිදහස් වෙන මඟ ගන්න පුළුවන් නම් අපිට සසර ගමනත් තේන්නීමා වෙනවා. නමුත් අපිට ස්වාභාවිකත්වයක් හම්බ වෙනවා. අදාළ කරුණු තේරුම් අරගෙන එදිනදා ජීවිතයේදී ත්‍රිවිධ විතර්කයේ ප්‍රහාණය නම් වූ මේ විදසුන් මඟ අනුගමනය කරමින් ඔබ නිර්වශේෂයෙන් නිරෝධ කිරීමට සතිය පාවිච්චි කරන ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ පිළියන්දල සුවාරපොළ පදිංචි සදහැවත් පිරිසක් විසිනි. අරමුණු අතර දායකත්වයේ දරූ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් මෙම භවයේදීම ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලයේ හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තව තවත් ධර්ම දේශනා සිදු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, වීරිය ඇති වේවායි ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරූ සියලු දෙනාගේ නමින් මේ පරලෝසපත් සියලු ඥාතීත මිත්‍රාදීන්ට උපහාරයක් වේවා. යලි මිනිසත් බව ලබා ජීවිතයේ මුලදීම
කල්යාණ මිත්‍ර සේවනය ලබ සද්ධර්මය අවබෝධ කර ගැනීම තුළින් සහ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාව සඳහා මූලික දායකත්වය දරා ධර්ම දේශනාව පටිගත කිරීමට පැමිණ සහභාගී වීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරලොවසපත් ඥාතිහු පින් අනුමෝදන සුවපත්ව මතු උපදින ජීවිතයකදී ධර්ම මාර්ගයේ ගෙන දුකින් නැත මිදේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ අය සහ පැමිණි හැම දිනාට ඉහාත්ම වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ මේ පංච උපාදානස්කන්ධයට එකතු නොවීමෙන් බලන්න ඕන අනිත්‍ය බැලීම තුළින් කෙලෙස් නැතන මඟ තුළින් ක්ලේශ ධර්මයන්ගේ ප්‍රහාණය තුළ ඒ සැබෑ බුදුන් වෙත යන මඟ විවර කරගන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සහ ධර්ම අවබෝධයේ හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං